समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगुतुनी මේ සන්ධ්‍යායාමයේ අපේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ උතුම් තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ශ්‍රී සද්ධර්මයට ඇහුම්කම් දෙන්න. අගෝස්තු 19 වෙනිදාට 3 මාසයක් සම්පූර්ණ කරපු මෙතිය සිඤ්ඤෝ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ එංගලන්තේ ජීවත් වන නෙළුම් කුමාරි දියණිය වීරක්කොඩි බෑණනුවන් සුරු හිමාෂා මුණුබුරා සහ මිනිබිරිය විසින්. ඉතින් ඒ ඇත්තෝ මේ උතුම් පින්කම සිද්ධ කරන මේ අභාවයට පත් ආදරණීය පියාණන් අවුරුදු 92ක් ආයුෂ භුක්ති විඳලා තිබෙනවා. ඒ වගේම ජීවත්ව සිටින මෞතුමිය අවුරුදු 82ක් වෙනවා. එල්.පී. ජයසිංහ නෝනා මෞතුමියට ආශිර්වාද කරන්නටත් ඒ වගේම වීරක්කොඩි පවුලේ මියගිය පියාණන්ට සහ සුජීවත්ව සිටින මව්ට ආශිර්වාද කරන්නටත් මේ උතුම් පින්කමේදී අපේක්ෂා කරනවා. ඊට අමතරව මේ කොරෝනා වසංගතයෙන් මිය ගියපු සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින ඔබ හැම දෙනාටම මේ වසංගතයෙන් කිසිම කරදරයක් පීඩාවක් නොවේවා නිදුක් බව නිරෝගී බව සුවපත් බව ඒ පින්වත් දායක පිරිසගේ පවුල්වල ඇත්තන්ට වගේම ඔබටත් උදා වේවා කියන අරමුණ ඇතුව තමයි මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ කරන්නේ. නෙළුම් නෝනා මහත්මිනිය වෙනුවෙන් මේ පින්කම සඳහා අපිට ආරාධනා කරන්නට යෙදුණු සත්‍ය නෝනා මහත්මිනිය එම මහත්මාණන් ඇතුළු ඒ පවුලේ ඇත්තනුත් මේ වෙලාවේදී අපි සිහිපත් කරන්නට ඕනේ. විශේෂයෙන්ම නෙළුම් නෝනා මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස අපිට මුණ ගැහුණෙත් විශේෂයෙන්ම සත්‍ය මහත්මිය ඒ මහත්මාණන් අපි බ්‍රිතාන්‍යයට වැඩම කරවලා බ්‍රිතාන්‍යයේ සෑම නගරයකම පාහේ සිද්ධ කරපු උතුම් සද්ධර්ම දේශනා වැඩසටහනේදී. ඉතින් අපි තාම සතුටු වෙනවා අද මේ පින්කමට මේ විදියට හරි වේලාවක් වෙන් කරලා දෙන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව ඒ නෙළුම් නෝනා මහත්මිනියට තමන්ගේ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහා. ඉතින් ඔබටත් පුළුවන් තමන්ගේ නමින් මිය ගියපු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා එයින් අත්වෙන පින කුසලය ඔබේ ඥාතීන්ටත් අනුමෝදන් කරන්නට ඔබට අවස්ථාවක් තියෙනවා. මොකද හැමෝටම විශාල අර්බුදයකට පත් වෙලා තිබෙනවා. 7 දවසේ පින්කම් 3 මාසේ පින්කම් එකක්වත් කරන්නට පුළුවන් පරිසරයක් ලංකාවේ නැහැ. ඒ නිසා මේ වගේ ධර්ම දානමය පින්කම් අපි බුද්ධ පුතුන් ඔස්සේ බොහෝ වෙලාවට සෑම සන්ධ්‍යායාමයකම සිද්ධ කෙරෙනවා. ඒ නිසා ඒ වගේ කෙනෙක් මිය ගියපු පවුල්වල අයට සඳහන් කරන්න, දන්න කියන අය දැනුවත් කරන්න. ජපානයේ වේලාවෙන් රෑ 7ට, ලංකාවේ වේලාවෙන් හවස 3:30ට සතියේ අඩුම දවස් 5ක්වත් සද්ධර්ම දේශනාවක් සිද්ධ කෙරෙනවා. ඒ සද්ධර්ම දේශනාවට අද මේ නෙළුම් නෝනා මහත්මිය වීරක්කොඩි මැතිතුමා දායකත්වයේ ගත්තා වගේ කවුරු හෝ කෙනෙක් දායකත්වයේ අරගෙන තියෙන්න පුළුවන්. ඒ ඇත්තන්ගේ පුද්ගලිකව නමින් මිය ගියපු අයට පින් දෙන්න, සුජීවත්ව සිටින අයට ආශිර්වාද කරන්නට. නමුත් එය
ලොකු ගැටලුවක් කරගන්න එපා. ඔබටත් පුළුවන් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා හොඳට බණ අහලා හිත පිරිසිදු කරගෙන මගේ නමින් මිය ගිය අම්මට, මගේ නමින් මිය ගිය තාත්තට, මගේ ඥාතිවරුන්ට මේ පින් අත් වේවා කියලා ඔබටත් ගාථා සජ්ජායනා කරලා පින්පෙත් අනුමෝදන් කිරීමේ අවස්ථාව තියෙනවා. ඔබ හිතින් හිතා ගන්න ඕන මේ දේශනාව සිද්ධ කරන්නේ මගේ නමින් මිය ගිය ඥාතිය වෙනුවෙන් කියලා. ඒ විදියට හිත හදාගෙන හිත එකලස් කරගෙන අදත් බණ අහන්නට බණ දේශනාව අවසානයේ ඒ විදියට ඔබේ ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට කියලා මා මෙත් සිතින් යුක්තව ඔබ හැම දිනාටම සිහිපත් කර සිටිනවා. පින්වතුනි, අද අපි සාකච්ඡා කරනවා තව ඊටාම වටින ධර්ම මාතෘකාවක්. අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ එන රේරුකාණි චන්දවිමල මහා ස්වාමින් වහන්සේ අපගේ මේ සිත සහ සිතුවිලි කොයි ආකාරයටද වංචනිකව අපිව රවට්ටමින් අපි කුසලය තුල අකුසල සිත් ඉදිරිපත් වෙලා කුසල් කරද්දී අපිව මුලා කරන්න කියලා අපිට පැහැදිලි කරලා දීපු උතුම් දේශනා මාලාවක් තමයි මේ කාලේ අපි සිද්ධ කරන්නේ. තමන්ගේ හිත අවබෝධ කරගන්න. ඉතින් මම දන්නවා සමහර අය තමන්ගේ හිත අවබෝධ කරගන්න උදව් කරන මඟ පෙන්වන මේ වගේ දේශනාවලට ඇතැම් අය ටිකක් උද්‍යෝගය මදි ශ්‍රවණය කරන්නට. ඒ අපට අකමැත්තක්වත් අන් කිසිවක්වත් නිසා නෙමෙයි. මොකද බොහෝ වෙලාවට මිනිස්සයා අකමැති දෙයක් තමයි තමන්ට තමන් හමු වෙන එක. තමන්ට තමන් මුණ ගැහෙනවට බොහෝ දෙනෙක් අකමැති. ඇත්තටම මේ දේශනාව ඇතුලේ අපිට අපි මුණ ගැහෙනවා. අපිට අපි හමු වෙනවා. ඒක තමයි යථාර්ථය. අපිට අපි හමු වෙන එක නවත්තන්න බෑ මේ දේශනාව ඇතුලේ. අපි කරන දේවල්, අපි කියන දේවල්, අපේ හැසිරීම් ඒව ඇතුලේ තියෙන යථාර්ථය මොකක්ද කියලා, ඒව ඇතුලේ අපි අපිට රැවටිලා ඉන්නවද කියලා බොහෝ වෙලාවට මේ දේශනා ශ්‍රවණය කරනකොට අපට යම්කිසි ආකාරයකට තේරුම් ගන්නට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මේ හමු වෙන අවස්ථාවට ගොඩක් අය බයයි. තමන්ට තමන් පේනවට බය වෙන අය ඉන්නවා. අකමැති අය ඉන්නවා. ඉතින් බොහෝ වෙලාවට සාමාන්‍ය ජීවිතය ගැන, එදිනෙදා ජීවිතේ කටයුතු කරගෙන යන විදිය ගැන ධර්මදේශනාවක් YouTube එකට දාපු ගමන් 10,000 15,000 20,000 බැලුවත් මා දකිනවා මේ දේශනා මාලාව ශ්‍රවණය කරන පිරිස බොහොම හිමින් තමයි වර්ධනය වෙන්නේ. බොහොම පොඩි පිරිසයි. ඒකේ අදහස මිනිස්සු තමන්ව පරිශ්‍රණය කරන්න කොච්චර මැලිද කියන එකනේ. ඒක වැරද්දක් නෙවෙයි, ඒක මනුස්ස ගතිය. ඒක මනුස්ස ස්වභාවය. අපිට අපිව මග ඇර කොච්චර කල්ලින්ට ලැබෙයිද? කවදා හරි දවසක අපිට අපිව මුණ ගැහෙනවා. මේ වගේ දේශනා මාලාවක් ඇතුලේ ඔබට ඔබ දකින්න, මට මා දකින්න අවස්ථාව හම්බ වෙනවා. ඒ නිසා සංයමයෙන් ඇහුම්කම් දෙන්න. ඔබ මහා වර්ධකාරී හැඟීමක් ඇති කරගන්න ඕන නෑ. අයියෝ මම මේ මෙච්චර කල් කරලා තියෙන්නේ පින් වගේ පවුද? එහෙම හැඟීමක් ඇති කරගන්න එපා. අහන් ඉන්න. අහන් ඉන්නකොට ඔබට හිතෙනවා නම් මම කරපු පින්කම් ඇතුළෙත් මේ වගේ පින් කුසල් චෛතසික විදියට අකුසල චෛතසිකක් තිබිලා තියෙනව නේද කියලා ඒක අවබෝධ කරගන්න. කල් ගත වෙලා හරි ඒක අවබෝධ වෙච්ච එක ගැන සතුටු වෙන්න. සතුටු වෙලා මින් ඉස්සරහට පින්කම් කරනකොට කුසල සිතුවිලි වල මුවාවෙන් අකුසල සිතුවිලි වලට ඉදිරිපත් වෙන්න ඉඩ නොදී පින්කම ඊටාම පරිපූර්ණ පිරිසිදු හිතකින් කරගන්න. ඇත්තටම ඔබ ඒකයි කළ යුත්තේ. එසේ නොමැතිව මේ වගේ ධර්ම කොටස් ඇතුලේ
අපට අප හමුවීම වළක්වා දැමීමෙන් කවදාකවත් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. මොකද අපිට මේ වෙලාවේ අපිව මගහරින්න පුළුවන් වුණාට අපි කරන කර්ම වලින් අපිට එම ලේසි නෑ මගහරින එක. ලේසි නෑ. කර්ම වලට අපි වග කියන්න ඕන. ඒ නිසායි අපි අපේ හෘදය සාක්ෂිය ගැන හැම වෙලාවකම නිරීක්ෂණයෙන් සිටිය යුත්තේ. ඒ නිසායි අපි අපේ సంతානය පිළිබඳව සිත පිළිබඳව හොඳ අවධානයකින් හැම වෙලාවකම කටයුතු කළ යුත්තේ කියන එක මෙහිදී ඔබට සිහිපත් කරන්නට ඕනේ. පින්වතුනි අද අපි කතා කරන්නේ අසත්පුරුෂ පරිවර්ජනතා වේශයෙන් වංචක ද්වේෂය කොයි විදියටද අපේ හිතේ වැඩ කරන්නේ කියලා. අසත්පුරුෂ පරිවර්ජනතා මොකක්ද එහි අර්ථය? අසත්පුරුෂයන් සේවනය කිරීම නොයෙක් විපත්වලට හේතුවකි. ඔවුන්ගෙන් වෙන්ව විසීම යහපති. දැන් මේ කරුණු දෙක හරි නිර්වුල්. මේ තථාගතයන් වහන්සේගේ දේශනාවේ අවධාරණයක්. මොකද්ද? අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. අසත්පුරුෂයින් බාලයින් අනුවණයින් අසුරු නොකල යුතුය. පණ්ඩිතානංච සේවනා සත්පුරුෂයින් ඥානවන්තයින් උතුමන් අසුරු කල යුතුය. ඒක තථාගත භාෂිතයක්. දැන් සෝතාපන්න වෙන්න තියෙන උතුම් ධර්ම අතර තථාගතයන් වහන්සේ වදාළ එක ධර්මයක් තමයි මොකක්ද? සත්පුරුෂ සේවනය. සත්පුරුෂ ඇසුර. එතකොට සෝතාපන්න වෙන්න බාධක ධර්ම අතර එකක් තමයි මොකද්ද? අසත්පුරුෂ සේවනය. අසත්පුරුෂ ඇසුර. එතකොට අපි අසත්පුරුෂ සේවනයෙන් අසත්පුරුෂ ඇසුරෙන් අයින් වෙලා ඉන්න එක තාම විශිෂ්ට දෙයක්. ඊටාම උතුම් දෙයක්. අපි පුළුවන් තරම් අසත්පුරුෂ ඇසුරෙන් අයින් වෙලා ඉන්න ඕන. සත්පුරුෂ ආශ්‍රයයට අපි පුළුවන් තරම් නැඹුරු වෙන්න ඕන. පුළුවන් තරම් උපරිම නැඹුරු වෙන්න. ඒ සඳහා වීර්ය කරන්න. හැබැයි මේ සත්පුරුෂ ඇසුරට තියෙන උද්‍යෝගය විදියට අසත්පුරුෂයින්ගෙන් අයින් වෙන්න තරණ වෑයම විදියට කෙනෙකුගේ හිත තුල ද්වේෂය ඉදිරිපත් වෙලා වැඩ කරන්න පුළුවන්. ද්වේෂය ක්‍රියාත්මක වෙන්න පුළුවන් කොයි වගේද? අසත්පුරුෂයෝ අයින් කරනවා වගේ. අන් අය කෙරෙහි තියෙන තරහක් අකමැත්තක් ඉදිරිපත් වෙලා ඒ අකමැත්ත තරහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි බැලු බැල්මට ඒක එළියට එන්නේ කොයි වගේද? මම මේ අසත්පුරුෂයාගෙන් අයින් වෙනවා. මම මේ දෙලොවම පිරිහවන එක්කෙනාගෙන් අයින් වෙනවා කියන ලොකු ධර්ම පාඩයක් නේ. විශාල පුවරුවක් ඉස්සරහට දාලා අපේ තරහ දිගටම පවත්වාගෙන යන්නත් අපි පුළුවන්. ඉඩ තියෙනවා. කොහොමද? දැන් අසත්පුරුෂ පරිවර්ජනතා රූපයෙන් පහළ වේ. වංචිත වූ තැනැත්තේ තමා නොසතුටු පුද්ගලයන් දුටු කල අසත්පුරුෂයන්ගෙන් දුරු වීමේ ආකාරයෙන් ද්වේෂයෙන් ඉවත බලයි. නැති තැන ඔහුට ගර්හාද කරයි. ඔන්න ඕක තමයි වෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් Taman අකමැති, Tamanට මේ ප්‍රිය නැති, අපි කියන්නේ අල්ලන්නේ නැති කෙනෙක් හම්බ වෙච්ච ගමන් අපි වහාම අර බෝඩ් ලෑල්ල ඉස්සරහට ගේනවා. මොකද්ද? අසත්පුරුෂයෝ ආශ්‍රය හොඳ නැහැ. අසත්පුරුෂයාගේ මූණවත් බලන්න හොඳ නැහැ. ඔය වගේ අසත්පුරුෂයෝ මගේ දෑහැට පේනවට අකමැති කියලා අහක බලා ගන්නවා. නැති තැන බැන බැන ඉන්නවා. නැති තැන බැන බැන ඉන්නවා. විවිධ කයි කතන්දර කියනවා. අවමන් කරනවා. එතකොට එයා අසත්පුරුෂ පරිවර්ජනය කියලා කරගන්නේ කුසලයක්ද? දැන් බුදුහාමුදුරුවෝ නම් අසත්පුරුෂ ඇසුර සිද්ධ කරන්න එපා කිව්වේ ඒක අකුසලයට මුලක් නිසා. දැන් ගොඩක් වෙලාවට මිනිස්සු අසත්පුරුෂයා සත්පුරුෂයා තෝරලා තියෙන්නේ තමන්ට කැමතිද අකමැතිද කියන එක මත. දැන් අසත්පුරුෂයාගේ බාලයාගේ අනුවණයාගේ ලක්ෂණ ධර්මයේ කියනවනේ. දුච්චින්තිත චින්ති, දුබ්භාසිත බාසි, දුක්ඛත කම්මකාරී. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි එයා හිතුවොත් හිතන්නේ නරක ඊටාම පහත් දෙයක්. එයාගේ හිත
එක්කෝ ව්‍යාපාදයේ තියෙනවානේ, එක්කෝ අවිජ්ජා, එක්කෝ මිච්ඡාදිට්ඨි. අසත්පුරුෂයාගේ හිත වැඩ කරන හැටි. එක්කෝ යා තරහින් ඉන්නවා, අනුන්ට වෛර කර කර, ඒක ඇකියුවේ දුච්චින්තිත චින්ති කියලානේ. නරක දෙයක්මයි හිතන්නේ. එක්කෝ අනුන්ගේ දේවල් වලට තණ්හාවෙන් ඉන්නවා. ඒකත් වැරදි සිතුවිල්ලනේ, අනුන්ගේ දේවල් වලට තණ්හා වෙන එක. අනුන්ට අයිති දේවල් වලට, අනුන් දුක් මහන්සියෙන් අම්බ කරපු දේවල් වලට තණ්හා වෙන්න. ඒක මට අත්වෙන්න ඕන කියන ද්වේෂය, මේ තෘෂ්ණාවට. ඒ අවිජ්ජා දෝමනස්සේ කියන මනෝභාවය යහපත් මනෝභාවයක් නෙමෙයි. ඒ තථාගත ධර්මය අගය කරන මනෝභාවයක් නෙමෙයි. එතකොට ඔන්න ඔය වගේ දුච්චින්තිත චින්ති, වැරදි විදියටම හිතනවා. හිතන්න හොඳ නැති විදියටම හිතන අය ඉන්නවා. හිතන්න හොඳ නැති විදියට හිතනවා. ඊළඟට දුබ්භාසිත භාසීනේ, කතා කරන්න හොඳ නැති විදියටනේ, කතා කරන්න හොඳ නැති විදියට කතා කරනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් දේවල් කතා කරනවා, අරුත්සුන් දේවල්. එවැනි අය තමයි අසත්පුරුෂයෝ කියලා කියන්නේ. අඥානයෝ කියලා කියන්නේ. අනුවණයෝ කියලා කියන්නේ ඒ වගේ අයට. තථාගත විනය, තථාගත ධර්මය. එතකොට ඒ වගේ අසත්පුරුෂයෝ නම් අපි ආශ්‍රය නොකර ඉඳීම ඒක කල යුතුයි. හැබැයි මේ අපේ වචනවලට එකඟ වෙන්නේ නැති, අපිව උඩ දාන්න කැමති නැති, අපිට බොරු ප්‍රශංසා කර කර, බොරු වර්ණනා කර කර, මූනිච්චාවට අපේ වටේ එල්ලිලා කියෝ ඉන්නේ නැති අයට බොහෝ වෙලාවට මිනිස්සයා කැමති නැහැ. මනුස්ස සත්වයා පුදුම කැමති තමන්ව ආකාශයට යවන බොරු පූචානම් කතා කියන අයට. හරි කැමති. ඇත්ත කෙලින් කියන අයට කැමති නැහැ. කොච්චර මෝඩ අදහස් වුණත් කමක් නැහැ. ඒ වෙලාවට සන්තෝෂයක් දැනෙනවා නම්, ඒ වගේ සන්තෝෂයක් දැනෙන කතා කියන, ඒ වගේ හිස් ප්‍රලාප වලින් අපේ ඔළුව පුරෝණ අයට මිනිස්සු කැමති. අර්ථවත් දෙයක් කියන, වැදගත් දෙයක් කියන, මෙලවට පරලොවට යහපතක් වෙන දෙයක් කියන අයට කැමති අය කොච්චර පොඩ්ඩද ඉන්නේ. ඉතින් මිනිස්සු බොහෝ වෙලාවට කරන එකක් තමයි ඒ අසත්පුරුෂයින්ගෙන් අයින් වෙනවා කියන තැන ඉඳලා ඒ මතවාදයට ඇවිල්ලා මොකද කරන්න? ඒ මතවාදයට ඇවිල්ලා කරන දේ තමයි ඊටාම වංචනිකව තමන්ගේ ද්වේෂයෙන් අර තමන්ගේ මේ තමන්ගේ කෝණයට ගැලපෙන්නේ නැති ඔක්කොම ප්‍රතික්ෂේප කළා දාන. අයින් කළා දාන. මග හරින්න පටන් ගන්නවා. දැක්ක තැන අහක බලා ගන්න. එහෙම ඉන්න මූණට මූණ හම්බුනන් අහක බලා ගන්න. ඇහුවොත් එහෙම ඇයි ඔය ආරයා දැක්ක ගමන් අහක බලාගත්තේ කියලා? මං ඔය අසත්පුරුෂය ආශ්‍රය කරන්නේ නැහැ. එයාගෙන් ඇහුවොත් ඔයා දන්නවද අසත්පුරුෂයා කවුද, සත්පුරුෂයා කවුද කියලා? ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ හිතනවා අපේ තරහකාරයෝ ඔක්කොම සත්පුරුෂයෝ කියලා. අපේ යාළුවෝ තමයි අපි කරන ඕනෙ එකට හා කියන, අපි කියන ඕනෙ එකට එහි කියා පස්සෙන් වැටිලා ඉන්න අය තමයි සත්පුරුෂයෝ කියලා බොහෝ අය හිතනවානේ. බොහෝ අය හිතනවා. ඒ නිසා මේ සත්පුරුෂයා කවුද, අසත්පුරුෂයා කවුද කියන එක අපේ කෝණයෙන් විග්‍රහ කරගෙන සත්පුරුෂ ඇසුර මෙන්න මේ අය එක්කයි කරන්න ඕන කියලා තීන්දුව කරගත්තොත් අපිට වර්ධිනවා. අසත්පුරුෂ ඇසුරෙන් වළකින්න ඕන මෙන්න මේගොල්ලෝ තමයි අසත්පුරුෂයෝ කියලා අපි තීරණය කළා. අපේ දැනුම් මට්ටමින් අපි කටයුතු කරන්න ගියොත් වර්ධිනවා. මේ ලෝකේ කෙනෙක් සත්පුරුෂයි කියන්න තියෙන අවම කොන්දේසිය මොකක්ද? අඩුම 3 සරණවත් ගියපු කෙනෙක් නම්, බුද්ධ ධම්ම සංඝ කියන තිසරණයවත් සමාදන් වෙච්ච කෙනෙක් නම්, පන්සිල් පද 5 නෙමෙයි තිසරණය හරි සමාදන් වෙච්ච එක්කෙනෙක් නම් අඩුම එයා අවම කොන්දේසියවත් සපුරලා සත්පුරුෂකමයි. මේ ලෝකේ පරම සත්පුරුෂයා කවුද? තථාගත බුදුරජාණන් වහන්සේ. ඒකයි උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සත්පුරුෂ ධර්මයක් කියන්නේ. මහරහතන් වහන්සේලා
පස්සේ බුදුරජාණන් වහන්සේලා. ඒ ඇත්ත තමයි පරම සත්පුරුෂය. ඊළඟට අනාගාමීන් වහන්සේලා, සකෘදාගාමී තත්වයටපත් වෙච්ච උත්තමයෝ, ඊළඟට සෝතාපන්න වෙච්ච උත්තමයෝ, ඒ උතුම් මාර්ගයට ප්‍රවේශ වෙච්ච උත්තමයෝ, ඒගොල්ලෝ තමයි සත්පුරුෂයෝ කියන්නේ. ඒ උතුම් ආධ්‍යාත්මික අරමුණේ ගමන් කරන, තමන්ගේ හිත නිවාගත්තු, තමන්ගේ හිත සනසගත්තු, වෛරයෙන් ක්‍රෝධයෙන් පිරීලා මැඩිලා ජීවත් වෙන්නේ නැති එවැනි උත්තමයන්ට කියන සත්පුරුෂයෝ කියලා. ඉතින් අපි අපේ කෝණයෙන් සත්පුරුෂයෝ මැනලා, අපේ දැනුම් මට්ටමේ හැටියට සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ මැනලා ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ වාසි අවාසි අනුව, පාඩු ලාභ අනුව. ඉතින් බුදුදහම ඔබට යෝජනා කරනවා ඒ විදියට පටු තැනකින් සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා තීන්දුව වලට ඇවිල්ලා, නිගමන වලට ඇවිල්ලා දැක්කම අහක බලාගෙන ද්වේෂයෙන් දත් මිටි කකා යන කෙනෙක් වෙන්න එපා. බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ අසත්පුරුසයි. එයා ධර්මයේ උගන්වන ගුරුවරයාටත් ගල් පෙරලනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ දැඩි අසත්පුරුෂ ගති තිබිච්ච දේවදත්ත හාමුදුරුවෝ දිහා බැලුවේ කරුණාවෙන්, අනුකම්පාවෙන්. දැක්කන් අහක බලාගෙන යන්න, රවරවින්ට එහෙම කටයුතු කළේ නෑ අපේ ගුරුවරයා, අපේ මාර්ගෝපදේශකයා. සත්තා දේව මනුස්සානන් නම් වූ, දෙවියන්ටත් මනුෂ්‍යයින්ටත් ගුරු වූ ඒ තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කරුණාවන්ත වුණා, අනුකම්පා කළා. දයාවෙන් ඒ හාමුදුරුවන්ව යහපත් කරගන්න පුළුවන් හැම විදියකටම මඟ පෙන්නුවා. අපි අසත්පුරුෂයෝ කියලා අපි අඳුරගත්තු අයට බැන බැන දත් මිටි කකා ඉන්නවනේ. එතෙන්ට අපි වැටෙන්න හොඳ නැහැ බෞද්ධයෝ විදිහට. එතකොට අපි ඉන්නේ අසත්පුරුෂයෝ අයින් කරනවා කියලා හිතින් හිතාගෙන අපේ තරහට මුල් තැන දීලානේ. අපේ තරහට මුල් තැන දීලා. සමහර වෙලාවට මව්වරු තමන්ගේ දරුවන්ගේ යම් යම් දුර්ගුණ තියෙනවනේ. ඕනම දරුවෙක්ගේ යම් යම් දුර්ගුණ තියෙනවනේ. ඒක යථාර්ථයක්. අම්මලා තාත්තලාගේ දුර්ගුණ නැද්ද? තියෙනවා. සමහර ශිෂ්‍යයින්ගේ දුර්ගුණ නැද්ද? තියෙනවා. ගුරුවරුන්ගේ දුර්ගුණ තියෙනවා. එහෙම දුර්ගුණ නැති කෙලෙස් සහිත කෙනෙක් මේ ලෝකේ හොයන්න බෑ, ගිහියන්ගෙනුයි පැවිද්දන්ගෙනුයි. එහෙම හොයන්න නම් ඒක හරි විස්මයජනකයි. රහත් වෙලා නැති ඕන කෙනෙක්ගෙන් දුර්ගුණ එළියට එන්න පුළුවන්. එයා පැවිද්දෙක් වුණත්, එයා ගිහියෙක් වුණත් දුර්ගුණ මතුවෙන්න පුළුවන්. දුර්ගුණ තියෙනවා. සමහර වෙලාවට අපි බොහොම ආදරෙන්, දයාවෙන්, කරුණාවෙන් හදපු කෙනෙක් ඒ වගේ දුර්ගුණ ප්‍රකට කරන අවස්ථාවල් අපේ ජීවිතේ අපිට අත්දැකීම් විදියට ලැබෙන්න පුළුවන්. එහෙමයි කියලා ඒ වගේ දුර්ගුණයක් දැක්ක පමණින්ම අපි ඉක්මනින්ම යාට පරම අසත්පුරුෂයා කියන බෝඩ් ලෑල්ල අලවන්නේ ඇයි? අපි බලන්න ඕනනේ මිනිස්සු එහෙම වෙන්නේ ඇයි කියලා. ඇයි මිනිස්සු එහෙම වෙන්නේ? මට යම් යම් අසත්පුරුෂකම් කරපු, දුෂ්ට වැඩ කරපු අය කෙරෙහි මුලින් මට ගැටුම් සහගත සිත් ඇති වෙලා තියෙනවා. තරහවල් ඇවිල්ලා තියෙනවා. පස්සේ මම බලලා තියෙනවා. බලන්න පුහුණු වෙලා තියෙනවා. ඇත්තටම දැන් බලන්නේ මේ විදියට. ඒ මිනිස්සයා ඒ වගේ අයහපත් හැසිරීමකට ගිහින් තියන්නේ ඇයි? ඇත්තටම මම එයාට දැනුවත්ව අපරාධයක් කළේ නැති වුණාට මම කරපු ක්‍රියාවක් ගැන එයාට එහෙම සිතුවිල්ලක් ඇති වෙලා තියෙන්න පුළුවන්. මතක තියාගන්න මේවා හිතෙන්න ගත්තේ අවුරුදු 35 පෙන්නට පස්සේ. එතකම් මම ඔහොම හිතලා නැහැ. මට නරක විදියට හැසිරෙන්න ආවම මම දරදඬු විදියට තමයි ඒවට උත්තර දීලා තියෙන්නේ. නමුත් අවුරුදු 35 පෙන්නට පස්සේ මේ ධර්මයේ චුට්ට තේරෙනකොට
මම හේතු බලන්න පුරුදු වෙලා තියෙනවා. කවුරු හරි දරුණු දුෂ්ටකමක් කරද්දී දරුණු විදියට හිංසනකාරී කටයුත්තක් මට එරෙහිව කරන වෙලාවල් වලදී අකෘතඥව කටයුතු කරද්දී කිසි කෘතවේදීකමක් නැතුව අසත්පුරුෂ ගති පෙන්නනකොට මම බලනවා ඇයි මම මෙයාට කිසිම වැරද්දක් මා කරලා නැතුවත් ඇයි මෙයා මෙහෙම සමහර වෙලාවට හොයනකොට බලෙන්ම කතා කරලා තියෙනවා මේ වගේ සමහර අය එක්ක කතා කරලා තියෙනවා ඇයි ඔයාට මෙහෙම මං ගැන හිතේ පොඩි හාමුදුරුලා කියන්නේ මම කතා කරලා තියෙනවා ගිහි සමහර අයගේ කෙලින් කතා කරලා අහලා තියෙනවා ඇයි ඔයා මේ වගේ අසත්පුරුෂ දෙයක් කරන්නේ කියලා මෙහෙම අසත්පුරුෂ කතාවක් කියන්නේ කියලා බොහෝ අය එක්ක කතා කරාම මට අවබෝධ වෙලා තියෙන දෙයක් තමයි මේ අපි කවදාවත් එයාව ඉලක්ක කරලා කියපු නැති දෙයක් එයාට කිව්වා කියලා හිතාගෙන අපිත් එක්ක ද්වේෂයෙන් බොහොම තරහින් ඉන්න අවස්ථා මට හම්බෙලා තියෙනවා. ඉතින් එයාට ඉතින් අපි කියපු දෙයකින් එහෙම හිතිලා නම් අපි අනුකම්පා කරන්න බෑ. එයා අපි ගැන එහෙම ගැටෙන සුළු තත්වයකට ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම අපි යාව ඉලක්ක කරලා කියපු දෙයක්ුත් නෙමෙයි කරපු දෙයක්ුත් නෙමෙයි අපි සාමාන්‍ය විදියට කරපු මග පෙන්වීමක් හැබැයි හිතනවා මේ මට තමයි හිංසා කළා මට තමයි බැනලා තියෙන්නේ මට තමයි පහර දීලා තියෙන්නේ ඒවා තේරුම් ගත්තම අනුකම්පා හිතෙනවා මිසක එයා දැක්කට තරහ එන්නේ නැහැ එතකොට පව් කියලා විතරයි හිතෙන්නේ සමහර ගොඩ උදව් කරපු අය තාම අකෘතඥ සාමාන්‍ය ඇත්තටම තරුණ කාලේ නම් මම කල්ලා කිරණ තත්ත්වයටපත් වෙලා තියෙනවානේ සමහර අයගේ අකෘතඥ හැසිරීම ගැන මනුස්සකමක් නැති එක ගැන හැබැයි ටිකක් වැඩි හිටියෙක් වෙනකොට අපේ ජීවිතේ ටික මැචුවර්ඩ් වෙනකොටනේ පරිණත වෙනකොට ධර්මයේ චුට්ට තේරෙනකොට බලනවා මොකද එයා එහෙම වෙන්නේ එතකොට පව් කියලා හිතනවා මිසක වෙන මොකක්වත් හිතෙන්නේ නැහැ සමහර අය කියන කතා සමහර අයගේ හැසිරීම්නේ ඒව ගැන අනුකම්පා හිතේ මම ඔබට යෝජනා කරනවා කාගේ හරි අසත්පුරුෂකමක් පේනවා නම් ඉස්සෙල්ලම බලන්න මම නොහිතුවට අනිකාට මට එරෙහිව මෙහෙම කරන්න හිතෙන මොකක් හරි දෙයක් මගෙන් එයාගේ හිතට ගිහිල්ලාද කියලා මම හින්දා ඒක බලන්න එකක් දෙක යා වැරදි අවබෝධයක් තියෙනවා එහෙම නැත්තම් ඇත්තටම යාගේ යම්කිසි ආකාරයක ජීවිතයේ තියෙන අසාර්ථකභාවයක් කුඩා කාලේ ඉඳලා යාගේ සින්ඩ්‍රෝම් එකක් විදියට හැදිච්ච දේවල් තියෙන සමහරුන්ගේනේ පොඩි කාලේ ඉඳලා පෞල් පසුබිමේ විඳපු අත්දැකීම් එක්ක කවුරුවත් සාර්ථක වෙලා ඉන්නව බලන් ඉන්න බෑ. කවුරු හරි එක්කෙනෙක් සතුටින් ඉන්නව බලන් ඉන්න බැරි අය ඉන්නවා. hina වෙලා ඉන්න එක දරා ගන්න බැරි අය ඉන්නවා. ඒ ඔක්කොම අරගොල්ල කුලප්පු වෙන අය ඉන්නවා. ඒව දැක්කම අසතුට විශාල ද්වේෂයක් එන අය එහෙම ඉන්නවා මේ ලෝකේ. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ අත්විඳලා තියෙන අත්දැකීම් එක්ක අනිත් අයගේ සතුට ඉවසන්නේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක්වත් නැහැ. ඒව කරුණු වේලු බව. ඒවා හොඳට සීකල්පනාවෙන් බැලුවම අපිට දත් මිටි කන්න නැතුව ඉන්න පුළුවන්. අපිට තරහෙන් ක්‍රෝධෙන් මේ අසත්පුරුෂයා එන්න දෙන්න හොඳ නැහැ පලාතක කියලා එහෙම එතෙන්ට වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් අපිට. මම ඒකයි ඔබට යෝජනා කරන්නේ මේ ඔය ගොඩක් අයගේ හැසිරීම් වලදී එයා එහෙම වෙන්න මොකක් හරි හේතුවක් ඇති කියන එක තේරුම් ගන්නකො. එයා එහෙම වෙන්න මොකක් හරි හේතුවක් ඇති කියලා හොඳට තේරුම් ගන්න. පුළුවන් නම් සීකල්පනාවෙන් ඒ හේතු මොනවද කියලා අඳුර ගන්න උත්සාහ කරන්න. පුළුවන් නම් සීකල්පනාවෙන්. එතකොට ඇත්ත වශයෙන්ම මේ වගේ ගොඩක් ඔබගේ ජීවිතයට අනතුරු කරපු අසත්පුරුෂ වැඩ කරපු අය දැක්කත් hina වෙලා කොහොමද ඔයාට කියලා අහන්න හිතෙනවා මිසක රව ඔරව
ඉන්නකම් ඉන්නයි ඊළඟට මේ අනිත් පැත්තට මේ නැති තැනදී බැන ඉන්නයි ඒ වගේ ඒවා හිතෙන්නේ නැහනේ. මම ඔබට මෙත්සිතින් යෝජනා කරනවා මේව තේරුම් ගන්න කියලා. මේවා හරි වැදගත් ජීවිතේ කෙටිනේ. ජීවිතේ කෙටි. කොච්චර පොඩි ආයුෂයක්ද අපි භුක්ති විඳින්න පුළුවන්. අද සුජීවත්ව ඉන්න කෙනෙක් හෙට ජීවතුන් අතර නැති වෙන්න පුළුවන්. අපි ඕන කෙනෙක්. බණ දේශනාව කරන මම ඔබ මම දැක්ක අද මේ Facebook සටහනක ලස්සන වැකියක් ලියලා තිබුණා. නොකියම යන්න වුණොත් සමා වෙන්න කියලා. එච්චරට අවිනිශ්චිතයි කියන එකේ අදහසනේ. ඒකේ අඩුම කතා කරලා අනිකට තමන් අසනීප වෙලා ඉන්නේ කියලාවත් කියන්න බැරිව මිය යන්න පුළුවන් අපි. එහෙම සිතුවිල්ලක් කෙනෙකුගේ හිතේ ගැඹුරින් ඇවිල්ලා ඒක සටහන් කරන්නේ ඒකනේ. නොකියම යන්න වුණත් සමා වෙන්න කියලා. එතනේ අර්ථවත් කරන්නේ මේ කාන්තාවකට හෝ පිරිමියෙකුට මේ ප්‍රේමය අතෑරලා පැනලා යාමක් ගැන නෙමෙයි මේ වසංගතය තුල ලියවිච්ච කවියක් ඒක. පොඩි වචන දෙකක්. නොකියම යන්න උනොත් සමා වෙන්න කියන එක. ඒක ලොකු අර්ථයක් තියෙනවා. අපි දන්නේ අපේ මරණය උදා වෙන මොහොත වෙනකොට අපි කී දෙනෙක් අනිකට අටුම සමුදීලවත් තියෙත කියලා. දුරකථන ඇමතුමක්වත් දීලා මගේ කාලය ඉවරයි ඔයාට වැරද්දක් වුණා නම් සමා වෙන්න කියලාවත් කියාගන්න අපිට ලැබෙයිද කවුද දන්නේ? සා බුද්ධිමත් වෙන්න. බය වෙන එකවත් ඇති ගන්න එකවත් නෙමෙයි මේවට අපි කරන්න ඕන. අවබෝධ කරගන්න එක. තේරුම් ගන්න එක. උතට කල්පනාකාරීව ප්‍රඥාවන්තව දැනුවත්ව අපි කටයුතු කරන එක. මේ අසත්පුරුෂයෝ අයින් කරනවාය කියලා හිතාගෙන අපිට චූටි කටයුත්තක් කරපු ඔක්කොම අසත්පුරුෂයෝ ඒ ගොඩට දාන්න බෑ. මිනිස්සු හිම වෙන්නත් හේතු තියෙනවා. කිසිම මිනිහෙක් අහම්බයක් විදියට නරක වෙලා නැහැ. කිසිම මිනිහෙක් අහම්බයක් ලෙස අයහපත්ව හැසිරෙලා නැහැ. එක්කෝ යා පොඩි කාලේ අත්විඳපු දේවල් එක්කෝ යාට හොඳ ගුරුවරු හම්බ වෙලා නැහැ. එක්කෝ යාට හොඳ යාළුවෝ හම්බ වෙලා නැහැ. එක්කෝ කවදාවත් ප්‍රශංසාව අගය කිරීම වගේ දේවල් ලැබිලා නැහැ. ලෝකය දෙහා විවෘතව බලන්ට පුරුදු කරලා නැහැ, පුහුණු කරලා නැහැ. ජීවිතේ ලාභ අලාභ දෙකම පොදුයි, සැප දුක දෙකම පොදුයි කියන ධර්මය අවබෝධ වෙලා නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒවයි ප්‍රතිඵල තමයි ගොඩක් වෙලාවට ඔය මිනිස්සුන්ගේ අයහපත් හැසිරීම් වල ඇත්ත හේතු. ඒ හින්දා අපි බුදුහාමුදුරුවෝ අසත්පුරුෂ ගති තියෙන අය දිහා බලපෝ හෙලපු බැල්ම මොකක්ද කියලා තේරුම් ගමු. අනුකම්පාව. කරුණාවන්ත වීම. නොතේරුණු, නොදන්න, දමනය නොවුණු අය ලෙස ඒගොල්ලෝ කෙරෙහි අනුකම්ප කිරීමනේ. අනුකම්ප කිරීම. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම. ඒ වගේ අසත්පුරුෂ ගති තියන අය ගැන අපි කරන්නත් ඕනේ ඒක. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි කරන්නත් ඕනේ ඒක. අපි කොන්දේසි විරහිතව අනුකම්ප කරන්න ඕන. කරුණාවන්ත වෙන්න ඕන. මොකද එහෙම කරුණාවක්, එහෙම දයාවක්, එහෙම අනුකම්පාවක් ලැබුණොත් අකණ්ඩව සමහර විට එයාගේ ගාව තියෙන චූටි හරි අසත්පුරුෂකමක් දුරු වෙන්න අපේ ඒ දයාව උපකාරයක් වෙන්න පුළුවන්. අපේ ඒ කරුණාවන්තකම උපකාරයක්, අනුග්‍රහයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට යෝජනා කරන්නේ ඔබ අඛණ්ඩව කරුණාවන්ත වෙන්න. අසත්පුරුෂයෝ අයින් කරනවාය කියන
බුද්ධ වචනයට මුවා වෙලා දිගටම තරහ අරගෙන යන්න එපා. දිගටම ද්වේෂය අරගෙන යන්න එපා. ක්‍රෝධය වෛරය ඉස්සරහට අරන් යන්න එපා. සමාව දෙන්න. කොන්දේසි විරහිතව සමාව දෙන්න. මොකද සමහරුන්ගෙන් සමාව ගන්න අපිට ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. සමහරුන්ට සමාව දෙන්න අපි කල් ගත කර කර ඉන්නවා. තව අවුරුද්දක් විතර බලලම සමාව දෙනවා කියලා. මතක තියාගන්න. සමහර විට අවුරුද්දක් බලන්න අපි නොඉන්න පුළුවන්. අපි නොඉන්න පුළුවන්. මේ ජීවිතය කියන්නේ තන අග තියෙන පිනිබින්දුවක් වගේ එකක්. පුංචි හුළඟකටත් ඇද වැටෙනවා තන අගක තියෙන පිනිබින්දුවක්. ඉර පායපු ගමන් වාස්ප වෙලා යනවා ඒ පිනිබින්දුව. ජීවිතෙත් එහෙමයි. පනනං තන අග පිනිබින්දු වැන්නේ, පිනනං නොපමාවම කරගන්නේ. අපේ ජීවිතය කියන්නේ වගේ එකක්. ජීවිතයේ යථාර්ථය වගේ. ඒකයි අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒකයි සීකල්පනාවෙන් ඉන්න ඕනේ. ඒකයි අපේ හිත ගැන හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. අසත්පුරුෂයා අයින් කරනවා කියන හැඟීමෙන් අපි කරන්නේ දිගින් දිගටම ක්‍රෝධය වෛරය පවත්වාගෙන යන එක නම් අපි අපිට අයහපතක් කරගන්නවා. අන්නේ අයහපත ඔබට කරගන්න එක වළක්ව ගන්න. ඔබට මේ දහම් කරුණ උදව් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ පළවෙනි කාරණේ අද දේශනාවේ. තව කාරණයක් කියලා දෙනවා. ඒ තමයි අල්පේච්ඡතා වේශයෙන් වංචක ද්වේෂය. අල්පේච්ඡතාවය හරිම වටින උතුම් නේද? තාම මේ වටින උතුම් ගුණයක් අල්පේච්ඡ බව. ඒ කිව්වේ මහා අපේක්ෂා බහුල නැතිකම. ලෝකේ ඔක්කොම දේවල් Tamanට ලැබුණොත් සතුටින් ඉන්න වගේ හීන නැතිකම. අල්පේච්ඡ කියන්නේ අල්ප වූ ඉච්ඡාවන්, කැමැත්තක්, අල්ප වූ බලාපොරොත්තු, අවශ්‍යතා ඇති කෙනෙකු බවට පත්වීම මානසිකව. ඒක මොකක්වත් බාරගන්නේ නැති කෙනෙක් කියන එක නෙමෙයි. ලැබෙන දේ පිළිගන්නේ නැති කෙනෙක් කියන එක නෙමෙයි. ඒත් ගොඩාක් බලාපොරොත්තු නැති කෙනෙක්. අරකට ලැබෙන්න ඕන, මේකත් ලැබෙන්න ඕන. මේ ආදී වශයෙන් ගොඩ දේවල් බලාපොරොත්තු නැති. එහෙම අල්පේච්ඡ ජීවිතයක් කියන එක හරි උතුම් ජීවිතයක් බුදුදහමේ අගය කරපො. තමාට උපකාර කරන කෙනෙකු සම්බන්ධයෙන් හටගන්නා ද්වේෂය අල්පේච්ඡතා වේශයෙන් පහළවන්නේය. එයින් වංචිත තැනැත්තේ මාහට අනුන්ගෙන් කිසිවක් වුවමනා නැත. මට පුළුවන් සැටියකින් මගේ වැඩ කරගනිමි. අනුන්ගෙන් ලැබෙන උපකාර ප්‍රතික්ෂේප කරන්නේය. අන්න. එකවෙක් සමහර අයට උපකාරයක් ලැබෙනකොට කෙනෙකුගෙන් එයා ඒක ප්‍රතික්ෂේප කරන්නේ මොකක් වගේද? මම අල්පේච්ඡ කෙනෙක් කියන ඒ උතුම් ධර්ම ගුණය ඉදිරියට අරගෙන. ඒක උතුම් ධර්ම ගුණයක්. උතුම් ධර්මයක් නේ අල්පේච්ඡකම. හැබැයි කවුරු හරි කෙනෙක් කවුරු හරි චූටි උපකාරයක් හරි සන්තෝෂෙන් කරනකොට ඒක පොල්ලෙන් ගැහුවා වගේ ප්‍රතික්ෂේප කරනවනම් මට එපා ඕවා කියලා. අපි දෙයක් අපිට අවශ්‍ය නැත්තම් අපි ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් ලස්සනටනේ. සමහරු ප්‍රතික්ෂේප කරන විදියට පිහියෙන් යන්න වගේ වෙනවා. ළමයි සමහර වෙලාවට බොහොම ආදරෙන් සතුටින් Tamanට තියෙන විදියට දෙයක් ගෙනහිල්ලා දුන්නම සමහර ලාවට දෙමව්පියෝ ඒවා ප්‍රතික්ෂේප කරන විදිය ඒකේ ළමයට මූණට දමලා ගැහුවා වගේ ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ඒ වගේමයි දරුවොත් එහෙම ඒවා කරන වෙලාවල් තියෙනවා. යාළුවෝ එහෙම ඒවා කරන වෙලාවල් තියෙනවා. ඥාතීන් එහෙම ඒවා කරන වෙලාවල්. ගුරුවරු සමහර වෙලාවට එහෙම හැසිරෙන වෙලාවල් තියෙනවා. ගිහි වේවා පැවිදි වේවා සියලු ආයතනවල ඔය ගතිය තියෙන ඉන්න අයගේ වරින් වර එනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මෙහෙමයි ඒක ප්‍රතික්ෂේප කරන්න. මට ඕවා ඕනේ.
මම ඔය තියෙන විදියට ජීවත් වෙන කෙනෙක් මට එපා. දැන් බැලුවට ඒක අල්පේච්ච බව වගේ. හැබැයි ඒ ටෝන් එකේනේ ඒ ප්‍රතික්ෂේප කරන හඬේ එයා ඒ ප්‍රතික්ෂේප කරනකොට එයාගේ මූණේ තියෙන ඉරියව්වල අපිට හොඳට බලා ගන්න පුළුවන් මෙයා මේක එපා කිව්වේ තරහින් කියලා. මම දැකලා තියෙනවා. මට අත්දැකීම් තියෙනවා. ඒ නිසා මම ඔබට මෙත්සිතින් යෝජනා කරනවානේ මේවා අවබෝධ කරගන්න. මෙහිම හැසිරෙන්න එපා. කෙනෙක් ඔබට කරන උදව්වක්, කෙනෙක් ඔබට කරන උපකාරයක් ඇත්තටම ඔබට අවශ්‍ය නැත්නම් ඒක ඕනි නැති බව ඔබ කිව්වයි කියන එක වැරද්දක් නෙමෙයි. හැබැයි මට කවුද උදව් කරන්න මේගොල්ලෝ ඉදිරිපත් වෙන්න මට පුළුවන් කියන අර මාන්නෙන් Tamanට කවුරු හරි උදව්වක් දෙන්න අහනකොට උපකාරයක් කරන්න අහනකොට හෝ ඉදිරිපත් වෙනකොට ඒක ද්වේෂයෙන් ප්‍රතික්ෂේප කරනවා නම් හැබැයි යා ඒක පෙන්වන්නේ එයාගේ අල්පේච්ඡ බව විදියට නම් එයා ඉන්නේ කුසල සිතක් දියුණු කරනවා වගේ කුමක් දියුණු කරමින්ද? අකුසල සිතක් දියුණු කරමින්. කුසල සිතක් දියුණු කරනවා වගේ අකුසල සිතක් දියුණු කරමින්නේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න. ඔබ හොඳට මේ දේවල් අවබෝධ කරගන්න ඔබේ මේ ජීවිතේ. මේව අවබෝධ කරගත්ත චූටි දේවල් නේ මේ කොටක් ලොකුවට පේන දේවලුත් නෙමෙයි. චූටි දේවල්. ඒ වුණාට මේවා තේරුම් ගත්තම අපිට ගොඩාක් හොඳට දවස ගෙවලා නිම කරන්න පුළුවන්. ගොඩක් හොඳට. මේවා තේරෙනකොට මේවා දැනෙනකොට පුදුම සතුටකින් දවස නිමා කරන්න පුළුවන්. හරි පරිස්සමින්, හරි කල්පනාවෙන්, හරි සැනසෙල්ලකින් දවස නිමා කරන්න පුළුවන් නේ. සම්පූර්ණයෙන්ම හොඳට ඔබ මේ දේවල් අවබෝධ කරගන්න කියලා යෝජනා කරන්නේ ඒකයි. තමාට කරන උපකාරය නොපිළිගනුයේ උපකාර කරන තැනැත්තා කෙරෙහි ක්‍රෝධයකින් දැයි ඔවුන්ගෙන් ඇසුවහොත් ඔවුන් කියනුයේ මගේ ක්‍රෝධයක් නම් නැත. නමුත් මට කාගේවත් කිසිවක් ඕනා නැත කියයි. එසේ කියනුයේ අල්පේච්ඡතා රූපයෙන් සිටින ද්වේෂය ඔවුන්ට ද්වේෂයේ හැටියට නොපෙනෙන බැවිනි. දැන් බලන් ඉන්න අයට පේනවා මෙයා මේක ප්‍රතික්ෂේප කරේ තරහින් කියලා. අපි දැකලා තියෙනවනේ නේද? එහෙම අත්දැකීම් තියෙනවනේ අවුරුදු 30-40ක් ජීවත් වෙච්ච අයට මේ වගේ අත්දැකීම් සාමාන්‍ය ලෝකේ දැකලා තියෙනවා, අත්විඳලා තියෙනවා. එතකොට එහෙම ප්‍රතික්ෂේප කරනකොට බලන් ඉන්න කෙනෙක් ඇවිල්ලා අහනවා ඔයා අරයා වැඳපු වෙලාවේ ආක බලාගත්තේ තරහෙන් නේද? ඔයා අහවලා ගෙනල්ලා දීපු තෑග්ග මට ඕනි නෑ කියලා කිව්වේ තරහෙන් නේද? යත් එක ක්‍රෝධෙන් නේද ඉන්නේ? එතකොට වහාම කියනවා නෑ මගේ තරහක් නෑ, මගේ ක්‍රෝධයක් නෑ, මම අල්පේච්ඡ කෙනෙක්, මට ඕනේ නෑ ඕවා. ඇත්තටම එයා දන්නේ නෑ එයා ඒක කියන්නේ ක්‍රෝධයෙන් කියලා. මොකද අල්පේච්ඡ භවෙහි ස්වභාවයෙන් තමන්ගේ ඇතුලේ එයත් එක්ක තියෙන තරහක්, එයත් එක්ක තියෙන ගැටුමක් එළියට එන්න පුළුවන්. ඒක තමයි එහි තියෙන විශේෂත්වය. අල්පේච්ඡ භවයේ ස්වභාවයෙන් එන්න පුළුවන් ගැටුමක් කෙනෙක් එක්ක තියෙන එළියට. ඒක ප්‍රතික්ෂේප කරන විදියට පේන්නේ එයා අල්පේච්ඡයි වගේ කියලා එයා හිතනවා. හැබැයි බලන් ඉන්න අයට හොන්දට පේනවා තරහින් තමයි පයි කිව්වේ. මම ඔබට යෝජනා කරනවා එහෙම කෙනෙක් වෙන්න එපා. අල්පේච්ඡකම කියන්නේ කෙනෙක් ඔබට කරන උපකාරයක් හිත ඇතුලෙන් පුපුර උඩින් වචන වලින් මට ඕනේ මට තියෙන විදියට ජීවත් වෙන්න පුළුවන් ආදී උද්දච්ච කතා කියන එක නෙමෙයිනේ. ඒක නෙමෙයි. ඒක නෙමෙයි අල්පේච්ඡකම කියන්නේ. සමහර විට එයා ඒ දේවල්ම වෙන කෙනෙක් ගෙනත් දුන්නොත් බොහොම සන්තෝෂෙන් ගන්නවා. ඕවා දන්න සමහර ළමයි අම්මගේ හැටි එහෙම තමයි කියලා අඳුනගෙන තාත්තගේ හැටි එහෙම තමයි කියලා අඳුනගෙන එයාට දෙන්න ඕනේව වෙන අය දෙන විදියට එයාලගේ අතේ යවුවනවා. මොකද Taman දුන්නොතින් ගන්නෙ නැති අය ඉන්නවා. ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා.
මට ඕනේ නෑ එයාගේ ඒවා. මට තියෙන විදියට ඉන්න පුළුවන් කියලා. හැබැයි වෙන කෙනෙක් දුන්නොත් බොහොම සන්තෝෂෙන් අරගෙන පාවිච්චි කරනවා. ඉතින් ළමයින්ට මේක දරා ගන්න බෑ. මේක පපුව රිදුම් කන දෙයක්. වේදනාකාරී දෙයක්. සමහර ළමයි එතකොට කරන්නේ තමන් දෙනවා කියලා කියන්නේ නැතුව වෙන කෙනෙක් දෙනවා වගේ තමන් ඒවා වෙන කෙනෙක් ලව්ව අම්මට තාත්තට දෙන ළමයි දේවල් දෙන ළමයිත් මට මුණ ගැහිලා තියෙනවා. ද්වේෂය ඇතුලේ තියන් ඉන්නකොට ඒක එක රූප වලින් එළියට එනවා. ඒකයි මේ ද්වේෂය මහ විසකුරු චෛතසික ධර්මයක් ලෙස අපේ දේශනාවේ පෙන්වලා දීලා තියෙන්නේ. අපි මේ සසරටම බැඳලා තියෙන සසරටම ගැට ගහලා තියෙන නරක අකුසල ධර්මයක් ලෙස තථාගත දහමේ මේ ද්වේෂය පෙන්වලා දීලා තියෙන ඔය වගේ කරුණු හින්දා. දැන් මේවා Tamange හිතේ එදෙනකොට බලන්න ඕන කවුරු හරි උදව්වක් උපකාරයක් කරනකොට යමක් කමක් දෙනකොට ඔබේ ප්‍රතික්ෂේප කරන චේතනාව මොකක්ද? මේ අල්පේච්ඡකමද? ඊටාම අල්ප දේවල් ප්‍රමාණයකින් යැපෙන්න තියෙන චෛතසිකයේද මේ ඇවිල්ලා තියෙන්නේ? බොහෝ දේවල් වලට හිතේ උද්‍යෝගයක් නැතිකමද? නැත්නම් එයත් එක්ක තියෙන කෝන්තරද? හොඳට බලන්න. බලලා තේරුම් ගන්න. අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන වෙනස් වෙන්න. අවබෝධ කරගන්න කියන්නේ නිකන් ඉන්න නෙමෙයි වෙනස් වෙන්න. පොඩ වෙනස් වෙන්න. දැන් මේ වගේ දේවල් හදා ගන්න පුළුවන් දේවල්. මේවා ගිහි ගෙදර මේ වගේ දේවල් හදා ගන්නවා නම් කොච්චර ලස්සනට අම්මලට තාත්තලට දරුවන්ට එකට කටයුතු කරන්න පුළුවන්ද? මේවා හදා ගන්නවා නම් ගුරුවරුන්ටයි ශිෂ්‍යයින්ටයි කොච්චර ලස්සනට ඉන්න පුළුවන්ද? පන්සල් වල ඉන්න ගුරු ගෝලයින්ට, පාසල් වල පන්ති වල ඉන්න ගුරු ගෝලයින්ට කාටත් සතුටින් ඉන්න පුළුවන් මේ කුහක ගතිය හිතින් අයින් කර ගන්නවා. අපිට සතුට නැති වෙන්නේ, අපිට සැනසෙල්ල නැති වෙන්නේ, අපි අතර සාමය නැති වෙන්නේ. අපි මහා ලොකු ධර්මයේ පුහුණු වෙනවා වගේ ඉස්සරහට පෙන්නගෙන ඇතුලෙන් ද්වේෂය, ක්‍රෝධය, වෛරය උග්‍ර ලෙස පවත්වාගෙන යනවා. ඉතින් මේ ගැටුම ධර්මානුකූලවම එළියට දානවා. ප්‍රතික්ෂේප කරන තරයෙන් ප්‍රතික්ෂේප කරන්න. හැබැයි පෙන්නන අල්පේච්ඡයි. මට ඕනේ නැහැ. මං අඩු දේවල් ටිකකින් යැපෙන්නේ. හැබැයි පුරාම හිතේ ආසාවෙන් ඉන්නව අරක තිබුණා නම් හොඳයි, මේක තිබුණා නම් හොඳයි. අර ගොල්ලොන්ට නම් තියෙනවා අපිට තමයි නැත්තේ කිය විඳවනවා. ඇතුලෙන් විඳවනවා. ඇතුලෙන් විඳවන ගමන් තරහට ප්‍රතික්ෂේප කරනවා. එළියට කතත් පවත්වනවා තව. තමන් හඳුනගන්න. තමන් කොතනද ඉන්නේ කියන එක හරියට වටහා ගන්න කියලා යෝජනා කරනවා මාවට. රේරුකාණේ සායනහන්සේ මෙහෙම සඳහන් කරනවා. මාපියන්ගේ උපකාරයෙන් කටයුතු කරන්නා වූ දරුවන් කෙරෙහිද, ගුරුවරයන්ගෙන් ආධාර ලබන ශිෂ්‍යයන් කෙරෙහිද, ගිහියන්ගෙන් ආධාර ලබන පැවිද්දන් කෙරෙහිද මේ අල්පේච්ඡතා ප්‍රතිරූපක ද්වේෂය බොහෝ සෙයින් ඇති වෙයි. දෙමව්පියෝ උදව් කරනකොටත්, දෙමව්පියන්ට උදව් කරනකොටත් දෙගොල්ලගෙන් ඕන කෙනෙක් ගාව මේ ගතිය එන්න පුළුවන්. ද්වේෂය අල්පේච්ඡකම වගේ එළියට එන්න පුළුවන්. තරහ. ඊළඟට හාමුදුරුවරුන්ගෙත් මේක එන්න පුළුවන්. කොහොමද? දායකයෝ උදව් උපකාර කරනකොට, දායකයෝ යම් දේවල් පිරිනමනකොට ඒ දායකයත් එක්ක අකමැත්තක් තියෙනවා නම් ඒක අයින් කරන්න පුළුවන්, ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. කොහොම කියලාද? මං අල්පේච්ඡයිනේ, මට ඕවා වුනේ. ඒ වගේ ද්වේෂ සහගත ප්‍රකාශනයක දැන් මම සමහර දේවල් අපේ ආර්ය නිකේතනයේට පූජා කරන්න ඇහුවම උදාහරණයක් විදියට සමහරව ඇවිල්ලා අහනවා සායනහන්ස චෛත්‍ය ගාව පහන් වැටක් හදන්න කැමති. එතකොට මම පෙන්වලා දෙනවා අපේ චෛත්‍ය ගාව බෝමළුව ගාව තියෙන ඉඩ මෙච්චරයි. මෙතන දැනට අවශ්‍ය ප්‍රමාණය පහන් පත්තු කරන්නට පහන් වැටක් තියෙනවා. තව එකක් හැදුවොත් හැමතැනම පොල් තෙල් වැටෙනවා. එතකොට මිනිස්සුන්ට වඳින්න
වැලි මළුවේ බැරි වෙනවා හැමතැනම පොල් තෙල් කූම්බියෝ එහෙම. එම ලස්සනට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඕක. ඕන නැතිදී. හිත රිදෙන්නේ නැති වෙන්නේ. ඊළඟට ඒක අපිට අවශ්‍ය නැති වුණාට තව පන්සල් තියෙන පහන් වටක් හදාගන්න නැති. එහෙම තැන් වලට යොමු කරනවා ඒ වගේ ඒවා. එහෙම ලස්සනට අපිට ද්වේෂයක් නැතුව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ධර්මය ලෙස ඒ කියන්නේ ධර්ම කරුණකට මුවා වෙලා අපේ ද්වේෂය සංවර්ධනය කරන්න හොඳ නැහැ. තරහ සංවර්ධනය කරන්න හොඳ නැහැ. හරි පරිස්සම් වෙන්න ඕන. මොකද ඔය නරක සිතුවිලි වලට රැකෙන්න හරිම ලේසි හොඳ ධර්ම කරුණකටනේ. ඒ කියන්නේ තාම හොඳින් ඔබ අවබෝධ කරගන්න ඕන. තාම හොඳින් අවබෝධ කරගන්න ඕන මේ දේවල්. කියන්නේ තාම හොඳ ධර්ම කරුණක් යටතේ හැංගිලා නරක ද්වේෂයක් නරක සිතුවිල්ලක් අපේ ආධ්‍යාත්මයේ පවත්වාගෙන යන්න පුළුවන්. මේ හිත ඒ වගේ සූක්ෂමයි. මේ හිත ඒ වගේ වංචනිකයි. හිත අපිව රවට්ටන හැටි ගැන තමයි මේ දේශනා මාලාව පුරාම අපි ඉගෙන ගන්න. ඉතින් අදත් එවැනි වංචක ධර්ම දෙකක් අපි ඉගෙන ගත්තා. අද ඉගෙන ගත්ත වංචක ධර්ම දෙක තමයි අසත්පුරුෂ පරිවර්ජනතා වේශයෙන්. ඒ කියන්නේ අසත්පුරුෂයෝ ප්‍රතික්ෂේප කරනවා වගේ ද්වේෂය තියෙන හැටි. ඒ කියන්නේ සත්පුරුෂ උතුම් බුදුදහමේ උගන්වපු ධර්මයක් පුහුණු වෙනවා වගේ තරහ පවත්වන්න යන හැටි. අල්පේච්ඡතා විලාසයෙන් දේශයෙන් දේවල් ප්‍රතික්ෂේප කර ගැටෙන හැටි. ඒ තමයි අද අපි මේ දේශනාවේදී මේ සන්ධ්‍යායාමේ ඉගෙන ගත්තේ. අද දායකත්වයේ ගන්න දායකයෝ නම් ඉන්නේ එංගලන්තේ. ඉතින් ඒගොල්ලොන්ට නම් තාම දහවල ඒ වුණත් ඒ ඇත්තොත් ලංකාවේ ලෝකයේ බොහෝ රටවල් වල ජීවත් වෙන අයත් අද සන්ධ්‍යායාමේ මේ උතුම් සද්ධර්ම දේශනාව බොහෝම හොඳින් ශ්‍රවණය කරන්නට යෙදුණා. විශාල පිරිසක්. ඔබට පුළුවන් මේ දේශනා බුද්ධ පුතුන් YouTube නාලිකාවට එකතු වුණාම ශ්‍රවණය කරන්න අඛණ්ඩව මේ වංචක ධර්ම පිළිබඳව දේශනා මාලාවම මග ඇරිච්ච අයට 1 2 3 4 ආදී වශයෙන් ලස්සනට පෙළගස්වලා තියෙනවා. විවේක තියෙන වෙලාවට ශ්‍රවණය කරන්න පුළුවන්. තව කෙනෙකුට අහන්න එය ෂෙයා කරන්න පුළුවන් ධර්ම දානයක් ලෙස. මොකද සමහර වෙලාවට ඔබ මේ කියන ධර්ම මේ වෙනකොටම පුහුණු වෙමින් හිටියත් ඔබ තව කෙනෙකුට එය අහන්න සැලැස්සුවොත් එයාට ඔබ උදව් කරපු කෙනෙක් වෙනවා. ඉතින් බුද්ධ පුතුන් මුහුණු පොත තුලත් බුද්ධ පුතුන් YouTube නාලිකාව තුලත් මේ දේශනා නැවත ශ්‍රවණය කරන්න. මේ දේශනා තුලින් තමන්ගේ ජීවිතය එළිය කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කළේ අවුරුදු 92ක් ආයුෂ භුක්ති විඳලා අභාවයට පත්වන්නට යෙදුන මෙතිය සිඤ්ඤෝ ආදරණීය පියාණන් වහන්සේගේ තෙමස්පූර්ණ ගුණ සමරු පින්කම. එතුමන් අභාවයට පත් වෙලා 19 වෙනිදාට අගෝස්තු මාසේ මාස 3ක් වුණා. ඊයට අද 20යි නේ අද 20 හෝ 21 19ට තමයි අතටම මාස 3ක් සම්පූර්ණ වුණේ. එතුමාට පින්පෙත් අනුමෝදන් කරන්නටත් ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය අම්මා අවුරුදු 82ක් වයසයි වයෝ වෘද්ධ අම්මා පරිස්සම් කර ගන්න ඕනේ මේ වසංගත කාලේ එල්.පී. ජයසිංහ නෝනා මහත්මියට මාතාවට ආශිර්වාද කරන්න. ඒ වගේම අභාවයට පත්වෙච්ච විරක්කොඩි පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නටත් නෙළුම් මහත්මයාගේ නෙළුම් නෝනාගේ ස්වාමි පුරුෂයාගේ තාත්තට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව සිටින විරක්කොඩි මහත්මයාගේ ආදරණීය අම්මා එතුමියට ආශිර්වාද කරන්නත් ඒකෙ දෙදෙනාගෙම තාත්තලා දෙදෙනා තමයි මිය ගිහිලා තියෙන්නේ. ආදරණීය අම්මලා දෙන්නා සුජීවත්ව සිටිනවා. නෙළුම් නෝනාගෙත් විරක්කොඩි මහත්මයාගේ.
ඉතින් ඒ ආදරණීය පියාණන් වහන්සේලා දෙපළටම මේ පින් අත් වේවා. කොරෝනා වසංගතය නිසා ඔබගේ ආදරණීයයෙක් කවුරු හරි මිය ගියා නම් ඔබගේ අම්මා, ඔබගේ තාත්තා, ඔබගේ ඥාතිවරයා, ඔබගේ දරුවා, ඔබගේ හිතවන්තයා මේ පින් අත් කරගනිත්වා. ලංකාවාසී ලෝකවාසී කවුරු හරි කෙනෙක් මේ වසංගතයේ ගොදුරක් බවට පත් වුණා නම් ඒ සියලු දෙනාට අපවත් වී වදාළ මේ වසංගතය නිසා බොහෝ ස්වාමින් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාටත් අපි මේ පින්පෙත් අනුමෝදනා කරමු. ඒ සියලු දෙනා පින් අනුමෝදන් වේවා. සුවපත් වේවා, සැපවත් වේවා. මේ භවයේදී වගේම පෙර භවවලත් මේ දායක පිරිස නමින් මියගිය සියලු ඥාතීන්ට වගේම අප නමින් මියගිය සංසාරගත ඥාතීන්ටත් මේ පින් අත් වේවා. ඒ වගේම අපේ සත්‍ය නෝනා මහත්මිය, එම මහත්මාණන් ඇතුළු ඒ පවුලේ ඇත්තන් නමිනුත් මියගිය සියලු දෙනාටත් යහපතක්, සිතක් ශාන්තියක් පිණිස, සසර ගමන සුවපත් කර ගැනීම පිණිස මේ පින් කුසල් පාරමී වේවා. ඉක්මන් භවයකදී අපේ ඥාතිවරු හැම දෙනාම නිවන් දකිත්වා කියන සිත ඇති කරගෙන සියලු දෙනාම ගාථා සජ්ජායනා කරලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියෝ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ 82 වෙනි විය සම්පූර්ණ කරලා සිටින එල්.පී. ජයසිංහ නෝනා මාතාවට, ඒ ආදරණීය අම්මටත්, ඒ වගේම වීරක්කොඩි මාතාවටත් ලැබේවා. ඒ දෙපළම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම මේ උතුම් පින්කමට දායකත්වයේ අරගෙන කටයුතු කරපු වීරක්කොඩි මහත්මයාට, නෙළුම් නෝනා මහත්මිය ඇතුළු කොට ඒ පවුල්වල සියලුම දෙනාටත්, ඒ වගේම කුමාරි දුව, නෙළුම් කුමාරි දියණිය, වීරක්කොඩි බෑණනුවන්, ඉසුරු ඉමාෂා, ඒ මුණුබුරු මිනිබිරියන්, ඒ සියලු දෙනාටත් වනහපු ඔබ හැම දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. අපේ ලක්දිව තුල ජීවත් වෙන පිරිසට වගේම ලෝකේ පුරාම ජීවත් වෙන සියලුම ලෝකවාසීන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ වසංගතයෙන් ආරක්ෂා වෙන්න ලැබේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ උදා වේවා. කිසිදු කෙනෙකුගේ ජීවිතයට අන්තරාවක්, කරදරයක් නොවේවා. සියලු දෙනාගේම ජීවිත සුරක්ෂිත වේවා. විශේෂයෙන්ම මේ වසංගතයෙන් ලංකාවත් ලෝකයක් බේරා ගන්නට දිවා රැ නොබලා අපකැප වෙන සියලුම වෛද්‍යවරු ඇතුළු සියලුම සෞඛ්‍ය අංශවල සියලු දෙනාටත්, අනිකුත් සියලුම අංශයන් සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් මිය පරලොව යන්නට යෙදුන නිත්‍ය සිඤ්ඤෝ ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු කොට සියලු ඥාතීන්ටත් දෙවියන්ටත් ඔබ අප හැම දෙනාටමත් මේ පින් කුසල් බලයෙන් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. කනගවා සුගත සේනා භාවනා මධ්‍යස්ථානයේ පුජි සුගත සෙනසුන, කංසාය සුගත භාවනා මධ්‍යස්ථානයන්හි නිර්මාතෘවර යාදිපත්‍ය ඔබවන අපේ සහෝදර අතිපූජනීය හුරුළු නිකවැවේ සුදම්ම ස්වාමින් වහන්සේට, ඒ වගේම අපේ සහෝදර කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ඔබටත් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, චිරජීවනයේ මුදා වේවා. සාදු සාදු සාදු.